හොඳයි. ආයුබෝවන් එහෙනම් වෙද මහත්මයා නැවතත්. ඉතින් අපි තුන්වෙනි වතාවටත් හම්බ වෙනවා කන්සප් පිළිබඳව දේශීය වෙදකම් වල මොනවද තියෙන්නේ කියලා දැනගන්න. ඉතින් පහුගිය දවස්වල රට පුරාම අපි දැක්ක මේ පෝස්ටර් වගේක් ගහලා තියෙනවා කාන්සා බීම නිසා ලිංගිකව බෙලහීන වෙනවා කියලා. ඔව්. එහෙම දෙයක් ගැන ඔබතුමා මොකද හිතන්නේ? එහෙම දේවල් තියෙනවද? එහෙම බෙලහීන වෙනවද? වෛද්‍ය ක්‍රම තියෙනවද ඒව නැති කරන්න? කාන්සා නිසා ලිංගික බෙලහීනතාවයන් වෙනවා කියන දෙයට එකඟ වෙන්න පුළුවන් සාක්ෂියක් වෛද්‍ය මතයක් තුල නැහැනේ. ඔව්. ඒක මිත්‍යා මතවාදයක් ප්‍රවර්ධනය කිරීමක්. ඔව්. මේ මිත්‍යා මතවාද ප්‍රවර්ධනය කරන්නන් වනාහි බටහිර ගැත්තෝ. බටහිරට ගැටිකම් කරන කළු සිංහලයෝ ටික තමයි ඔය කරන්න හදන්නේ, කළු සුද්දෝ ටික. ඔව්. එතකොට ඒ වගේ දුර්මත අද වගේම එදත් ප්‍රචාරණය වෙච්ච නිසානේ මේ වගේ තහනමක් ලංකාවට ඇවිල්ලා තියෙන්නේ. මොකද මිනිස්සුන්ගේ මනස මොලේ සිතුවිලි වෙනස් කරන්න පුළුවන් ක්‍රම තමයි ඔය පෝස්ටර් ගහන දේවල්, ලීප්ලට් බෙදා හරින දේවල්, දෙලඳ දැන්වීම් දාන දේවල්. ඒක ඇවිල්ලා මේ විවෘත ආර්ථිකය තුල හදාගත්ත තවත් එක්තරා මාෆියාවක් විනා වෙන දෙයක් නෑ මේක. එතකොට සිගරට් වලින් ඒක වෙන්නේ නැද්ද? අරක්කු වලින් ඒක වෙන්නේ නැද්ද? එතකොට අරක්කු හදන්න ගේන එතනෝල් නිසා නෙවෙයි ඒක වෙන්නේ. ඊළඟට මේ බටහිරින් දෙන විවිධ බෙහෙත් වර්ග වලින් ඖෂධ වලින් මිනිස්සුන්ට ඔය තත්ත්වෙ එන්නේ නැද්ද? ඉතින් මේ අලුතෙන් ආදේශ කරලා තියෙන ආහාර රටාවත් එක්ක මේ තත්ත්වෙ එන්නේ නැද්ද? කංසා කියන දේ තුලින් කොහොමද එහෙම වෙනවා කියලා තර්ක කරන්නේ. ඒක ඇවිල්ලා මේ කිසිම මේ මන්ද බුද්ධික අදහසක්. මේ මන්ද බුද්ධික මිනිස්සු ගොඩක් ඉන්න නිසානේ මේ වගේ මතවාද ප්‍රවර්ධනය වෙලා තියෙන ලංකාවේ. ඒක වැරදි දෙයක්. ඉතින් මොකද කියන්න බලන්න කාන්සා සහ වෙදකම අතර තියෙන අපූර්ව සම්බන්ධය මොකක්ද කියලා. ඔව් මෙහෙමයි. අපි මාතෘකාවට කෙලින්ම ප්‍රවිෂ්ඨ වෙමු. එක දීර්ඝ මාතෘකාවක්. රසායන වාජීකරණය සම්බන්ධයෙන් ගන්න ඍජු ප්‍රබලම ඖෂධය තමයි කංසා කියන්නේ. එතකොට රසායන වාජීකරණය කියලා කියන්නේ ඖෂධ ගත්තට පස්සේ ඖෂධ රෝගී අයට දෙන ඖෂධ සහ නිරෝගී අයට දෙන ඖෂධ කියලා පැහැදිලිවම මම මීට පෙරත් සඳහන් කරලා තියෙනවා. ඖෂධ කාණ්ඩ දෙකක් තියෙනවා. හරි. එතනදී රසායන ඖෂධ වාජීකරණ ඖෂධ කියලා ඖෂධ නැවත දෙවදාරුම් වෙනවා. බෙදෙන. ඒ විදිහට කාණ්ඩ වෙනවා. යම් ඖෂධයක් නිරෝගී මිනිස්සුන්ගේ ජීවිතය වර්ධනය කරනවා. නිසියාකාරයෙන් ක්‍රියාත්මක වෙලා පුද්ගලයෙක්ගේ ජීවියෙක්ගේ මිනිසෙක්ගේ ජරා විලිපිලිත නැති කරනවද? වෘත්තකර අවස්ථාවේදී එම ප්‍රාණියා මනසේ තමන්ගේ කටයුතු කරගෙන යාමට ඉවහල් වෙන ඖෂධයක්. අන්න ඒ වගේ ඖෂධ වලට අපි කියනවා රසායන ඖෂධ කියලා. යම් ආකාරයකින් පුද්ගලයෙක් භාවිතා කරනකොට ජරා ව්‍යාධි නැති කරන ඖෂධයක් නම් ඒ ඖෂධයට බොහෝ වෙලාවට කංසා මිශ්‍ර වෙනවා. කංසායකට මිශ්‍ර වෙනවා. මහලු අවස්ථාව මධ්‍යම වයසේ ඉන්නකොට සෙම්පිත් සුද්ධ කරලා පෘෂ්ටිමත් ශරීරයක් ඇති කරලා කටයුතු කරන එක තමයි රසායන බෙහෙත්වල ස්වභාවය. රසායන බෙහෙතක ස්වභාවය තමයි පුද්ගලයාගේ දුර්වලතාවයන් නැති කරලා ජරා විලිපිලි නැති කරලා චන්ද්‍රයා වගේ කාන්තිමත් ප්‍රභාස්වර රූපකායක් හදන එක තමයි මේ රසායන වාජීකරණ බෙහෙත්වල ස්වභාවය. එතකොට සප්ත ධාතු වලට ඍජුවම බලපාන ඖෂධය තමයි කංසා. ඒ වගේම වාජීකරණය කියලා කියන්නේ සෞම්‍ය ධාතු වැඩි වීම, සප්ත ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය ඉහළ නංවන්න පුළුවන් වීම. ඒ වගේම වාජීකරණයේදී විශේෂයෙන්ම ඔය වාජ කියලා කියන්නේ අශ්වයට. වාජ කියලා කියන්නේ අශ්වයට. වාජීකරණ කියන වචනේ සැබෑ තේරුම වෙන්නේ අශ්වයෙක් වාගේ බල සම්පන්න විදියට තමන්ගේ ලිංගික කටයුතු ශාරීරික ක්‍රියාදාමයන් නොපිරිහෙලා අඩු නැතුව කරන්න පුළුවන් විදිහේ ශක්ති සම්පන්න ජව සම්පන්න
ප්‍රභාස්වර දේහයක් නිර්මාණය කරන එක, ශරීරයක් නිර්මාණය කරන එක. මොකද මේ ශරීරය ඇතුලේ ගමන් කරන රුධිර ධාතුවේ තියෙන ප්‍රභාස්වර භාවයත් එක්ක සිතුවිලිත් නිරෝගී වෙනවා. පැත්තකින් ශරීරය නිරෝගී වෙනවා, පැත්තකින් සිතුවිලි නිරෝගී වෙනවා. ඒ කියන්නේ ආධ්‍යාත්මික ගුණගරුක යාවත්කාලීන වෙන පුද්ගල පෞරුෂයකින් නිර්මාණය කරන්න මේ රසායන වාජීකරණ කියන බෙහෙත් නිසකවම ඉවහල් වෙනවා. ඒ ඉවහල් වෙනවායි කියලා කියන්නේ මේ ක්‍රියාවලිය පසුපස තියෙන්නේ කවරක්ද? කංසා. එහෙමනම් කංසාවලට මේ ක්‍රියාවලිය ඍජුවම කරන්න පුළුවන්. ඒක තමයි ඒකෙන් අපිට ප්‍රකාශ කරන්න වෙන්නේ. වාජීකරණ ක්‍රියාවලිය ගත්තට පස්සේ විවිධ අසනීප තියෙනවනේ. විවිධ අසනීප තියෙනවා. එතකොට නෂ්ටකාමයේ ශනික මෝචනය, ලිංගික බෙලහීනතා, දුර්වලකම්, ඒ වගේ දේවල් පහ කරන්න පුළුවන්, පුරුෂ ශක්තියක් උදා කරගන්න පුළුවන් ඖෂධ වලට තමයි අපි වාජීකරණ ඖෂධ කියන්නේ. මේ දේවල් මේ වාජීකරණ ඖෂධ හරහා කරන්න පුළුවන්. ඒ වගේම තමයි මිනිස්සුන්ගේ ආයුෂ දීර්ඝ කරන්න, ලෙඩ රෝග හැදෙන්නේ නැති අය නැහැ. නමුත් පාලනය කරන්න පුළුවන් හැකියාව තියෙන්නේ මේ වාජීකරණ ඖෂධ වලටම තමයි. ඔය කවුරු කොයි ආකාරයෙන් පාවිච්චි කරත් ඒ දේවල් වලට ඖෂධ ඒවා වාජීකරණ බෙහෙත් තමයි. රූපලාවන්‍ය ගත්තත් එතනක් තියෙන්නේ වාජීකරණ ස්වභාවය. ශරීරය කාන්තිමත් වෙන්න පාවිච්චි කරන දේක් තිබ්බොත් ශරීරගත වෙනවා නම් එතනක් තියෙන වාජීකරණ බෙහෙත් තමයි. හැබැයි ඒගොල්ලෝ රූපලාවන්‍ය කියලා යවනවා, අපි වාජීකරණ බෙහෙත් කියලා දෙනවා. වෙනස තියෙන්නේ 9 පමණයි. හරි. එතකොට වාජීකරණ කියපුවාම මේ ලිංගික කටයුතු විතරද කතා කරන්නේ? නැහැ. ලිංගික කටයුතු පමණක්ම කතා කරන්න බෑ. එහෙමද? ලිංගික කටයුතු පමණක් වෙන්නේ නැන්නේ රස, රක්ත, මාංශ, මේද, අස්ථි, මජ්ජා, ශුක්‍ර කියන සප්ත ධාතුන් වර්ධනය වෙනකොට. එහෙමද? මොකද ලිංගික ක්‍රියාවලියේදී භාවිතා කරන ඖෂධක් තියෙනවා. එහෙම නැතුව පුද්ගලයාගේ වෙනත් කටයුතු සාක්ෂාත් කරගන්න විදියටත් ඖෂධ තියෙනවා. හරි. එතකොට අපි හිතමු යම්කිසි පුද්ගලයෙකුට ලිංගික කටයුතු කරන්න ඕනේ නැහැ. ඔව්. හැබැයි එයාට ඕනේ මේ වාජීකරණ බෙහෙතක් ගන්න. ඔව්. හරි. එතකොට මේ වාජීකරණ බෙහෙත ගත්ත නිසා එයාට ලිංගික කටයුතු කරන්න අවශ්‍යතාවයක් ඇති වෙයිද? අපි හිතමු එයා කැමති නැහැ ඒකට. ඔව්. හරි. හැබැයි එයා වෙන හේතුවක් මත වාජීකරණ බෙහෙතක් ගත්තොත් අරයට ලිංගික කටයුතු සඳහා අවශ්‍යතාවයක් දැනීමක් ඇති වෙයිද? ඒක ડોක්ටර් මෙහෙමයි. ඒක නිසා තමයි ඔය වාජීකරණ බෙහෙත් තනි නිර්වචනයකට ගේන්නේ නැතුව රසායන වාජීකරණ කියන නමින් හංගවන්නේ. ඇයි ඒ? රසායන වාජීකරණ කියනොත් දැන් රසායන ඖෂධවල තියෙන ස්වභාවය තමයි පුද්ගලයෙක්ගේ වැහැරුණු පැහැරුණු දි รา ගිය ශරීරේ නැවත යථා තත්ත්වයට ලක් වෙනවා. හරි. එතකොට රසායන වාජීකරණයි වාජීකරණයි කියලා දෙකක් තියෙනවද? ඔව්, රසායන වෙනයි වාජීකරණ වෙනයි. නමුත් අපි එකට කතා කරනකොට රසායන වාජීකරණ එක විෂයක් විදිහට තමයි කතා කරන්නේ. හැබැයි රසායන වෙනයි වාජීකරණ වෙනයි. වෙනයි. හරි. එතකොට රසායන වලත් කංශ තියෙනවද? ඔව්. වාජීකරණ වලත් කංශ තියෙනවා. කංශ තියෙනවා. එහෙමද? ඔව්. හරි. එතකොට ওই දෙකම හරි. ඉතින් අපිට ඒ ගැන පොඩ්ඩක් කියන්න, මේ කංශ අඩංගු රසායන ගැන පොඩ්ඩක් කියන්න. එහෙනම් මොනවද ඒ වගේ තියෙන දේවල්, හදලා තියෙන දේවල් මොනවටද පාවිච්චි කරන්නේ? බෙහෙත්. ඔව්. ඇයි ඒකට තියෙනවනේ අභින්කල්ප. කල්පේ. කාමේශ්වරී රසායන. ඔව්. අභින් ලේගියම. මහා මුනිරාජ කල්පය. සරස්වතී චූර්ණය. සක්‍රා දිව්‍ය චූර්ණය. කංසා ගුලිය. ඒ වගේ නම් වලින් දැන් තව ඔය නම් නොකියපු ලේගියන්, අල බෙහෙත් ලේගියම. ඒ වගේ දේවල් ගොඩාක් තියෙනවා. ඒවා හැම එකම කංශ අඩංගුයි. ඒ ඔක්කොම කංශ අඩංගුයි. ඒවා රසායනද වාජීකරණද? ඒක රසායනයක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්, වාජීකරණයක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. හරි. රසායනයක් හැටියට පාවිච්චි කරනකොට මොකද්ද වෙනස? රසායනයක් විදිහට පාවිච්චි කරනකොට අපි ඒ රසායනය දෙන වයස් සීමාවක් තියෙනවා. දැන් ලිංගික කටයුතු වලට අවුරුදු 80ක 90ක 70ක කෙනෙක් පෙළඹෙන ස්වභාවය අඩුයිනේ.
ඔව්. එතකොට ඒ වගේ කෙනෙක්ගේ රෝගී අවස්ථාවක ශරීරය උත්තාපනය කිරීම පිණිස දෙනවා. එතකොට ඒක රසායනයක්. එතකොට ඒක රසායනයක්. හරි. ඒක වාජීකරණයක් වෙන්නේ කොහොමද? වාජීකරණයක් වෙන්නේ සාමාන්‍යයෙන් අසනීපයක් නැති වුණත් ගන්න පුළුවන් එකක්. අසනීපයක් නැති වුණත් ඒක අපිට ගන්න පුළුවන්. හරි. ඒ කියන්නේ මෙහෙමයි දැන්. එහෙම කියනවනේ. යම් දීර්ඝායුෂ ලබා ගන්න. යම් කිසි පුද්ගලයෙක් දීර්ඝායුෂ ලබා ගන්න ස්ත්‍රී සම්භෝගයට අභිලාෂයක් ඇති කරගන්න, වාග් සුද්ධ වෙන්න, ධෛර්යය ඇති කරගන්න, ස්මෘතිය ඇති කරගන්න කැමති නම් වාජීකරණ බෙහෙත් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට දැන් මේ ලිංගික කටයුතු වල යෙදීමෙන් ගොඩක් කල් ජීවත් වෙන්න පුළුවන්ද? ඔව්. එහෙම කියන්නේ. ලිංගික කටයුතු වල නොයෙදීමෙන් වැඩි කල ජීවත් වෙන්නත් බෑ. අවුරුදු 120යි මිනිසාට පූර්ණ ආයුෂ. ඔව් එතකොට එහෙම ලිංගික කටයුතු කියලා හරි. එතකොට ලිංගික කටයුතු දැන් හරි දැන් මේ තරුණ මේ වර්තමාන පරම්පරාවේ ගොඩක් අය හිතාගෙන ඉන්නේ මේ වාජීකරණ කියන්නේ මේ ලිංගික තෘප්තිය ගොඩක් වෙලා ලබා ගන්න පුළුවන් ඖෂධයක් කියලා. ඔව්. ඒක ඇත්තද? ඔව්. ඒ විදිහට හදන්න පුළුවන් බෙහෙත්. එහෙමද? ඔව්. එතකොට ඇත්තටම මේ වාජීකරණයකින් අවසානයේදී බලාපොරොත්තු වෙන්නේ ඒක විතරක් නෙමෙයි නේද? නෑ. වාජීකරණයකින් ස්ත්‍රී සම්භෝගයම පමණක් නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. හරි. දැන් අපි මෙහෙම හිතමුකෝ. දරුවෝ නැති තාත්තා කෙනෙක්ට ඔව්. පුරුෂ වඳ භාවයකට නම් අපි ඒ පුද්ගලයාට දිය යුතු බෙහෙත් මොනවද? එතකොට දෙන්නේ වාජීකරණ බෙහෙත්. මක් ඉලක්ක කරලාද? ශුක්‍ර ධාතුවේ අදාළ පෝෂක තරලයන් වැඩි දියුණු වීම පිණිස. ඔව්. එතකොට දැන් මේක ඉදිරියට අපි සාකච්ඡා කරනවානේ බෙහෙත් වල ಗುಣ. ඔව්. ඒක දැන් අපි නිර්මාණය කරන ඖෂධ යෝගයක ඇති ගුණයන් පිළිබඳව අපි සාකච්ඡා කරනකොට ඔය ප්‍රශ්න වලට ඍජු උත්තර තියෙනවා ඒක. මොකද එක බෙහෙතකින් ගොඩක් කටයුතු සිද්ධ වෙනවා. ඊළඟට වාජීකරණ විශේෂධාරාව තුල අපි කතා කරන අසනීප කීපයක් තියෙනවානේ. මොනවාද? එතකොට මේ ඖෂධ හැදීමෙන් අපි බලාපොරොත්තු වෙන අරමුණු කීපයක් තියෙනවා. ඒවා තමයි මේ ඖෂධ ගත්තාට පස්සේ තියෙනවා තෘප්ත කරන ඖෂධ. තෘප්ත කරන ඖෂධ. හරි. ඊළඟට ශනික මෝචනයට අවශ්‍ය ඖෂධ. ශනික මෝචනය නවත්තන්නද ශනික වෙන්නද? ඒ දෙකටම කරන්න පුළුවන්. එහෙමද? ඔව්. මොකද දැන් ඕකට තියෙන්නේ ඔය දෙන බෙහෙතට අදාළව ඔය බෙහෙතේ සම්පූර්ණ ගුණයම නැති කරන ඖෂධයක් තියෙනවා. එහෙමද? ඔව්. සම්පූර්ණයෙන්ම මේ බෙහෙතේ ගුණය නැති කරනවා කියලා කියන්නේ ප්‍රකෘති තත්ත්වයට මේ කියන්නේ අර මුල් තත්ත්වයටපත් වෙනවා. හරි. එතකොට තුන්වෙනි එක මොකක්ද? දැන් තෘප්ත කරන ඒවා තියෙනවා. ඊට පස්සේ ශනික මෝචනය පාලනය කරනවා තියෙනවා. දුර්වල හා කුසලිංගයන් නැත්තන්ට. දුර්වල හා කුසලිංගයන්ට. හරි. ඒ මොකක්ද? දැන් මේකනේ වාජීකරණ ඖෂධයක ප්‍රධාන අරමුණු තුනක් තියෙනවනේ. ඔව්. දීර්ඝ, ස්තම්භන, ස්තුල. වාජීකරණයම කියලා ඉලක්ක කරලා මේක ස්ත්‍රී සම්භෝගයේ පිණිසමයි කියලා යමෙක් ඖෂධ ගන්නවා නම් ඔහු බලාපොරොත්තු විය යුතු අරමුණු තුනක් තියෙනවා. හරි. එකක් තමයි දීර්ඝ. කාලය නේද? එතනදී කාලය, ලිංගික කාලය. ඊළඟට ස්තම්භ. ස්තම්භන කියන්නේ මෝචනය වීම පමා කරමින්. හරි. ස්තුල කියලා කියන්නේ නිසි රුධිර ගමනයකට ලක් වෙලා අදාළ අවයවයන් වල නිවැරදි පුෂ්ටිමත් භාවය. හරි. ඔව්. ඊළඟට දැන් ඔය බහුතරයක් අය දැන් ඔය වාජීකරණ බෙහෙත් මේ පිරිමින්ට පමණයි කියලානේ ඉලක්ක කරන්නේ. ඔව්. දැන් යෝනි ශ්‍රිතිලතාවය. මොකද්ද? යෝනි ශ්‍රිතිලයි කියලා කියන්නේ ડોක්ටර් මේ ලිහිල් බව. යෝනි ශ්‍රිතිලතාවය දුරු කරලා ඒක දැඩි කරන්න පුළුවන්. ඒ කියන්නේ දරුවන් බිහි කරන ලද මවක් එයා මවක් වගේම බිරිඳක් නේ.
ඔව්. හැබැයි යෝනි මාර්ගයේ යම් ලිහිල් බවක් ඇති වෙනවා දරුවන් බිහි කරාට පසු. ඉතින් නැවත උත්ථාපනය කරලා යථා තත්ත්වයට ප්‍රകൃති තත්ත්වයට ලක් කර ගැනීමට හැකි ඖෂධ හදන්නත් හැකියාව දෙන්නේ මේ වාජීකරණ ඖෂධ වලින් තමයි. කං සම්මිශ්‍ර බෙහෙත් වලින් තමයි. ඔව්. එතකොට යෝනි ගන්ධයට මොකද සමහර අසනීපත් එක්ක ඔය සෝම රෝගය, සුදයම ඇඟුණු කරවා යාම ආදී රෝගාබාධත් එක්ක රක්ත ගුල්මය ඒ වගේ තත්ත්වත් එක්ක ගර්භාෂගතව ඇති වෙන උෂ්ණාධික තත්ත්වත් එක්ක ඒ ප්‍රදේශය ආශ්‍රිත කැසීම්, බිබිලි හට ගැනීම ටිකක් දුර්ගන්ධයක් හැමීම වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ දේවල් වලට තියෙන ඖෂධත් වාජීකරණය ආරාම දෙන ඖෂධ තමයි තියෙන්නේ. කං සම්මිශ්‍ර බෙහෙත් වලින්ම තමයි ඒක දෙන්න තියෙන්නේ. රක්ත ගුල්මය. ඔව්. එතකොට ගර්භ ධාරණය. ඒ මොකද්ද? ගර්භ ධාරණය කියලා අදහස් කරන්නේ මේ පුස්කොළ පොත්වල තියෙන්නේ මේ දරුවන් පිහිටුවා ගැනීම. පිළිසිඳ ගැනීම ස්ථිර කරන්න. ගැබ් ගැනීමට අවශ්‍ය සාධක මේ ධාතු ශක්තියින් දියුණු කිරීම. හරි. ඒ වගේම තමයි ගර්භ සංරක්ෂණය. එහෙමත් බෙහෙත් තියෙනවා. ડોක්ටර් කියන්නේ මේ බබා කියන්නේ මේ කරලය වැඩෙනකොට සංරක්ෂණය කරන්නද? ඔව්. දැන් නූතනේ බටහිරින් දෙන දොස්තර මහත්තුරු දෙන බෙහෙත් පාවිච්චි කරන්නේ පිළිඳක් කුසට ආව දවසේ ඉඳලා. ඔව්. නමුත් පෙරදිග චින්තනයට අනුව ලංකාවට අනුව අපිට එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ නිවැරදිව මේවා පාවිච්චි කරනවා. මොකද මේවා පාවිච්චි කරන ග්‍රාමීය කාන්තාව ඕනි තරම් ඉන්නවා. දරුවා කුසට ආවට පස්සේ මොකද කරන්න ඕනේ කියලා. එහෙම ඉන්නවා. ඒ වගේ වෙලාවක නිර්දේශ වෙන බෙහෙත් වලත් ওই වාජීකරණ බෙහෙත්ම තමයි එතනදිත් අපි ගන්නේ රසායන වාජීකරණ බෙහෙත්. ඒවා තමයි මාත්‍රා වෙනස් කරලා දෙන්නේ. දැන් උදාහරණයක් විදිහට අපි හිතමුකෝ මොර ගෙඩියක් විතර දෙන දේ ඕනේ නම් අපි කියනවා මුං ඇටයක් විතර ගන්න. ඕනේ නම් කඩල ඇටයක් විතර ගන්න. ඒ වගේ ප්‍රමාණයක් කියනවා. ඒ ප්‍රමාණයෙන් තමයි අර බෙහෙත වෙනස් වෙන්නේ. අරමුණ වෙනස් වෙන්නේ. ඒ ධ්වජභංගය දැන් ඔය ධ්වජභංගය හරි අහලා තියෙනවා මම. කියන්නේ කොඩියනේ ධ්වජ කියන්නේ ධජ. ඒක භංග වෙනවා කියලා කියන්නේ ලිංගික අප්‍රාණිකත්වය. එහෙම. ඔව්. නෂ්ටකාමී. එක අතකට අනිත් අතට නෂ්ටකාමී කියලා ලිංගික අප්‍රාණික වෙනවා කියන්නේ මේ ශිෂ්ණ කෙලින් වෙන්නේ නැද්ද? පුරුෂ ලිංගය කෙලින් වෙන්නේ නැහැ. ඔව්. එහෙම. ඇයි ඒ? දැන් එතන වර්ග දෙකක් තියෙනවා ડોක්ටර්. දැන් ඒ මාතෘකාව කතා කරනකොට එකක් පූර්ණ ලිංගික බෙලහීනතාවය අනික අර්ධ ලිංගික බෙලහීනතාවය. ඒ කියන්නේ ක්‍රියාවලිය අතරතුර යමෙකුගේ ලිංගික බෙලහීනතාවයට ලක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ශුක්‍ර මෝචනය වෙන්න කලින්ද? ඔව්. වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. නෂ්ටකාමී කියන්නේ ඒ වගේ තත්ත්වයක් ඇති වෙන්නත් පුළුවන්. නෂ්ටකාමී කියන්නේ මොකද්ද? කාමයේ නැතිවීම. ආසාවක් නැති. එයාට ආසාවක් නැහැ. නෑ රුචියක් නැති. ඒක ශිෂ්ණයක් තියෙනවද එයාට? ඔව්. ශිෂ්ණයක් කියන්නේ සාමාන්‍ය ඇවරේජ් මිනිස්සෙක්ගේ වගේ ශිෂ්ණයක් තිබිලා හැබැයි ආසාවක් ඇති වෙන්නේ නැහැ. නෑ. ඒ කියන්නේ අප්‍රාණිකයි. ඒ කියන්නේ මේක කෙලින් ඍජු වෙන්නේ නැහැ. ඔව්. එහෙමද? ඒ தත්ත්වය. ඒකනේ භංග වෙනවා කියන්නේ දුජ භංගය කියන්නේ. කොඩියක් පහත හෙළුවා හා සමානයි. නමුත් සමහර විට ඒ ක්‍රියාවලිය අතරතුරත් එම தත්ත්වෙම ඇති වෙන්න පුළුවන් ශුක්‍ර මෝචනයට පෙර. එහෙමද? ඒක සිද්ධ වෙන්නේ ලේ කියන්නේ මේ සප්ත ධාතුවේ දුර්වල වීමත් එක්කනේ. එහෙමද? රස රක්ත මාංශ මේදස් අස්ථි මජ්ජා ශුක්‍ර කියන සප්ත ධාතුව දූෂ්‍ය වුණාම තමයි මේ தත්ත්වය ඇති වෙන්නේ. මේ தත්ත්වය ඇති වෙන්නේ එහෙම වුණාම. දැන් ඒකට අවශ්‍ය තෙල් වර්ග, කල්ක වර්ග, ගුලි, චූර්ණ, ලේගියන් වර්ග ඒ දේවල් ඕවට තියෙන ඕන තරම්. ඒ වගේම තමයි මේ පුරුෂාංග දැඩිකරණය, දෘಢකරණය කියලා කියනවා. පුරුෂාංග දැඩිකරණය, දෘಢකරණය. ස්ථූලකරණය. ඒකත් ඔව් ස්ථූලකරණය. ඊළඟට මේ පියයුරු වර්ධනය හා උත්තාපනය. ඒවත් කරන්නේ ඔය කංසාමිශ්‍ර රසායන වාජීකරණ බෙහෙත් තරම තමයි. මොකද මේකට වෙන වෛද්‍ය ක්‍රමයක නම් පියයුරු උත්තාපනයට එක බෙහෙතක් හදලා ඇති. අපි ඒක නෑ කියලා කියන්නේ නෑ. නමුත් මේ පාරම්පරික වෙදකම තුල ඔය ක්‍රියාවලින් දැන් ඔය මම උතන ස්වල්පයක් ප්‍රකාශ කරේ. ඔය සමස්ත ක්‍රියාවලියම කරන්න තියෙන්නේ එකම ඖෂධ වට්ටෝරු.
මොකද ඒවා වාජීකරණයට යොදා ගන්නත් පුළුවන්, රසායන වාජීකරණයට ගන්නත් පුළුවන්, රූපලාවන්‍යයට ගන්නත් පුළුවන්. ඒ අදාළ විෂයපතයට හරවා ගැනීම වෛද්‍යවරයා සතු හැකියාව. හරි එතකොට මම මේ මම ඔය කරපු පරීක්ෂණයකින් මට මෙහෙම මම එකක් ලියලා තියෙනවා ලිංගික ශක්තිය වැඩි කර දීම සඳහා ඖෂධ නිෂ්පාදනය ආදි සිංහලයාගේ බෙහෙත් වට්ටුවේ තිබූ වැදගත් අංගයකි. ඔව්. ඒ අතර ධාතු වර්ධනයට ධාතු ස්තම්භනයට ශුක්‍ර පිට කරවන සහ ශක්ති ජනක කාංසා අඩංගු ඖෂධ විය. ඔව්. ධාතු වර්ධනය කියන්නේ මොකක්ද? ඇයි මේ සප්ත ධාතු වර්ධනය කරනකොට අගටම කියන්නේ අපි සුක්‍ර ධාතු වර්ධනය කිරීම කියලා. හරි එතකොට ශුක්‍ර ධාතු වල ප්‍රමාණය නේද? කොයිතරම් පිට වෙනවද කියන එක. ඔව් ඔව් ඔව්. ඒ කියන්නේ කෝෂවල කොච්චර ප්‍රමාණයක් එකතු කරගන්න පුළුවන් හැකියාවද කියන එක. හරි. කිරීමට පෙර ඔව්. එක්තරා මොහොතකදී කොයිතරම් ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්න පුළුවන්ද කියන එක. ඔව්. ඔව්. හරි. එතකොට ධාතු ස්තම්භනය කියන්නේ ධාතු ස්තම්භනය කියලා කියන්නේ තැම්පත් කරලා එක තැනක තියාගෙන ඉඳීමේ හැකියාව. කියන්නේ පිට නොකර. හරි. ඒ කියන්නේ මේ කලින් ශුක්‍ර මෝචනය වෙන එක නවත්ත ගන්නවා වගේ වැඩක්. ශනික මෝචනය නවත්තා ගැනීම. අන්න හරි ශනික හරි. ඒ කියන්නේ මේ හරි ඒ වගේ දේවල් වලට කාංසාඩංගු ඖෂධ භාවිතා කරනවා කියලා. ඉතින් සඳහන් ඉතින් මම ඔය ගැන ඇත්තටම මේ විද්‍යාත්මක කරුණු සෑහෙන හොයලා බැලුවා. හරි. එතකොට හරි අපි නම් ඔය ටික කතා කරමුකෝ. ඔව් අපේ දැන් තව පැත්තක් තියෙනවානේ ලිංගික අප්‍රාණිකත්වයේ වාගෙම තමයි කෘෂයෝ තර කරන්නත් පුළුවන් නේ. කෘෂ කියලා කියන්නේ මේ හරි. කෘෂයව තර කරන්න පුළුවන්. ඔව් ඒ වගේම තමයි දැන් මේහ රෝග දැන් ඔය වාජීකරණ බෙහෙත් කතා කරනකොට කතා නොකරම බැරි මාතෘකාවක් තමයි මේ පුරමේ කියන දේ. ඒක මොකක්ද? පුරමේ කියන දේ තමයි තත්සම වශයෙන් කැඩිලා වචනේ ඇවිල්ලා තියෙන්නේ ප්‍රමේහය කියලා. ප්‍රමේහයේ උච්චතම අවස්ථාව තමයි මధుමේහ. මේහ කියලා කියන්නේ ශරීරයෙන් මුක්ත කිරීම, පිට කිරීම. ශරීරයෙන් පිට කරනවා. එතකොට මේහ තත්වයකදී පුද්ගලයෙක් ලිංගික වශයෙන් අකර්මණ්‍යයි. ඒ කියන්නේ පුරම අපේ ප්‍රභේද තියෙනවා 24ක්. ප්‍රමේහ කොටස් 24ක් තියෙනවා. පාරම්පරික වෙදකම තුල. එතකොට එතනදී හැදෙනවා මේ ශුක්‍රමේහය කියන දේ. ශුක්‍රමේහය කියලා කියන්නේ ශුක්‍ර ධාතු පිට කරන මුත්‍රාත් එක්ක. එතකොට ඒ தත්ත්වය නිර්මාණය වෙන පුද්ගලයෙක්ගේ කොහොමත් ලිංගික බලහීනතාවයක් ඇති වෙනවා. කොඳු නාරටි වල කැක්කුමක් ඇති වෙනවා. ශරීරයේ දි รา කාඩු වෙනවා. පුද්ගලයාගේ සමිඥානික සිතුවිලි පහළට යනවා. ඍණාත්මක කල්ප වර්ධනය වෙනවා. අර අපි කියන්නේ මේ ඔතෑණි, කම්මැලි, බැරිබැරියාව, කලකිරිච්ච ස්වභාවය. ඒ වගේ තත්ත්ව රාශියකට ඉඩකඩ සැකසෙනවා. ඒක තමයි එතනදී සිද්ධ වෙන්නේ. ඉතින් ඔය සියලුම තත්ත්ව වලට තමයි මේ වාජීකරණ බෙහෙත් නිර්මාණය වෙන්නේ. එතකොට ඒ වාජීකරණ බෙහෙත් ගත්තට පස්සේ ඔය මහමුනි රාජ කල්කේ කියන බෙහෙත අග්‍රගණ්‍ය ස්ථානයක් දරනවා සිංහල වෙදකමේ. පාරම්පරික මේ ඔය මහමුනි රාජ කල්කේ කියන දේ විශාල ස්ථානයක් දරනවා. ඒකට හේතුව තමයි මේ පංචකාසය, පාණ්ඩු පහ, ඉස පහරින රුජාව, බඩගිනි වීම, ධාතු වැඩි වීම, ගත රංගම් පැහැයට බැබලීම, දෙපය රිදීමට, ඇඟමස් රිදුමට, ගතේ රුදාවට, ඒ වගේම තමයි කාන්තාව දහසක් පරද්දන්න. එතනදී කෙලින්ම මේ කාන්තාව දහසක් පරද්දනවා කියන කතාව ඇත්තටම මේක රජ කෙනෙක් මේ අනුභව කරන්න ඕන බෙහෙතක්. මේක මේ තරම් ශ්‍රේෂ්ඨ බෙහෙතක්. එතකොට දෙපය රුදාවට, ඉදිමුණට, 18 තිඹිරට, කිරි වායයට, පුරම සූලෙට, පිටෙන් උපන් ලෙඩ, ශ්‍රෝණිත සමගින් පිටෙන් උපන් ගෙඩි, කුෂ්ඨ, සෙමෙන් උපන් ලෙඩ ශ්‍රෝණිත, සෙන්ගෙඩි සෙම්පිලිකා, මූලවාහිය, අර්සස්, භගන්ද්‍රා, අණ්ඩවාහිය, ගුල්ම රුජාව, නාභි සූලය, රක්ත ගුල්මේ, ගර්භ රුජාව, පීනස 18, යෝනි රුජාව, මාර්ග සූලය, එතකොට ලිඹුවන වීම, මේ වගේ තත්ත්ව සමතේකට ලක් කරලා ලතා කතුන් දහසක් පරද්දන්න දෙන්න තියෙන හොඳම බෙහෙතක් තමයි මේ අබින්කල්කේ කියලා කියන්නේ. ඒක ඒ තරම් මේ වටිනා බෙහෙතක්. ඒ අබින්කල්කේත් කාංශ තියනවාද?
අබින්කල්කේ බරට දෙබරක් ගන්න කංශක්. මහමුනි රාජකල්කේ කියන එක. එහෙමද? ඒකෙන් බරට දෙබරක් ගන්න කංශා හැඩ කංශා. මේ ඒක තමයි ඒකේ තියෙන්නේ. නෂ්ඨකාමසේ බලවර්ධන වෙයි කිඳුරාසේ බස මිහිරි වෙති. පුෂ්ටිමත්ව ගත ධාතු වඩාගෙන පංචගුල්ම පුරමේ නැසති. ඒ වගේ ලොකු තේරුම් තියෙන දෙයක් නේ. ඇයි මේ ලිංගික කාර්යය මේ තරම් වැදගත් ඉතිහාසය තුළ? දැන් මේ බොහොම වටිනා තොරතුරු තියෙනවා. බොහොම يعني ලිංගික කාර්යය උනන්දු කරවන්න ඖෂධ තිබිලා තියෙනවානේ. දැන් අපි මේ වර්තමානයේදී බලන්න පුළුවන් තරම් ඒවා උනන්දු නොකරන්නනේ. නේද? ඔව්. දැන් අපිට දැන් අත්‍තර වර්තමානයේදී දැනෙන්නේ මේ ලිංගික කාර්යය නොකළ යුතුයි කියන දැනක තමයි මිනිස්සු හිතාගෙන ඉන්නේ. මේ ලිංගික කටයුතු කිරීමේ අරමුණ මොකක්ද? ලිංගික කටයුතු කිරීමේ අරමුණ තමයි වර්ගයා බෝ කිරීම. ඔව්. වර්ගයා බෝ කිරීම. කුමන වර්ගයාද බෝ කළ යුත්තේ? බුද්ධිමත්, සවිඥානික, දෙපයින් නැගී සිටලා පොළොව තලය මත සානුකම්පිත, දයාර්ධ භාවයෙන් යුක්ත මානව හිතවාදී මිනිසුන් නිර්මාණය කිරීම. එතකොට එහෙම මිනිස්සු නිර්මාණය කරන්න උවමනාව තිබුණා මීට කලින් ජීවත් වෙච්ච අපේ සිංහලයන්, ආදි සිංහලයන්. නමුත් නූතනයේ වෙනකොට සමහර න්‍යායන් එක්ක දරුපත් සීමා කරන්න ඕනේ, මිනිසුන්ගේ හැකියාවන් සීමා කරන්න ඕනේ, චින්තනය දුර්වල කරන්න ඕනේ. ඒ දේවල් වලට හොඳම විසඳුමනේ ලිංගික හැකියාවක් නැති බෙලහීනතාවයෙන් යුක්ත ඖෂධ නිර්මාණය කිරීම සහ එවැනි ගුණයකින් යුක්ත ඖෂධ ඉවත් කිරීම. ඉතින් ඒක සරල දෙයක් නේ ડોක්ටර්. ඒකනේ වෙලා තියෙන්නේ. මේ මම කලින් කිව්ව කවියේ පොඩි වැරදීමක් තිබ්බ. ඒක අපි නිවැරදි කරමු. හරි. නෂ්ඨකාමසේ බලවර්ධන වේ කිඳුරාසේ බස මිහිවි පුෂ්ටිමත්ව ගතු ධාතු වඩාගෙන මයුරා ලෙස ගත දිස්ති වැඩි. විසම පංචලේ සාරේ පුරමිද පිත්ගිනියන් සමදාය නසයි බස්ම මෙකී පෙර අනුහස් පැවසූ මේ පැත්මනේ නම් බල මෙහෙමයි. ඔය මං එක බෙහෙතක ගුණයක් කිව්වේ. ඒ කියන්නේ නෂ්ඨකාමසේ බලවර්ධන වේ කිඳුරාසේ බස මිහිරි. ලස්සන කටහඬක් ලැබෙන. හොඳ ශ්‍රුතියක්, හොඳ රාගයක් අදින්න පුළුවන් ඉස්සර හිටපු ගායකයන්ට, වාදකයන්ට මේ ඖෂධයේ පිහිටි. ඒ කියන්නේ එක අරමුණක හිත තියාන කටයුතු කරන්න ඕන දෙයක් තමයි සංගීතය කියන්නේ. කිඳුරාසේ බස මිහිරි. ඒකත් වාජීකරණ විශේෂ ධාරාවෙම එක පැත්තක්. එහෙමද? ඔව්. පුෂ්ටිමත්ව ගත ධාතු වඩාගෙන මයුරා ලෙස ගත දිෂ්ටි වැඩි. ඔන්න කෙට්ටු වෙලා ඉන්නවනම් පුෂ්ටිමත්ව ගත ධාතු වඩාගෙන මයුරාසේ මොනරෙක් වගේ ලස්සනට ඉන්න පුළුවන්. විසම පංචලේ සාරේ පුරමිද පිත්ගිනියන් සමදාය නසයි. පංචලේ සාරේ. ඒ කියන්නේ ලේසාරේ යන්නේ ස්ත්‍රියකගේ නම් මුත්‍රා මාර්ගය සහ පියයුරු හර. පුරුෂයෙක්ගේ පුරුෂ ලිංගය හර. එතකොට මේ දේවල් නැති කරන්න මේ වාජීකරණ බෙහෙත් වලින්ම පුළුවන්. ඔය විදිහේ පිත්ගිනියන් නැති කරනවා කියලා කියන්නේ බඩ ආමාශ අභ්‍යන්තරයේ පවතිනා වූ ආමයෙන් තුලින් හට ගන්නා වූ ලෙඩ රෝග අසනීප සියල්ලක්ම නැති කරන්න පුළුවන් ඖෂධ. ආම ගජාංකුස කියලා එකක් තියෙනවා නේද? ගජාංකුසය. ගජාංකුසය. ගජාංකුසය කියලා එකක් තියෙනවා. ආම ගජාංකුසය. ඔව්. ඒක මේ සම්බන්ධව බොහොම වටිනා තොරතුරු අපේ ඉතිහාසයේ තිබිලා තියෙනවා නේද? ඔව්. මොකද මේ ඉතිහාසයේ තියෙන මූලාශ්‍ර දැන් අපි දැන් පාරම්පරික වෙදකම ගත්තාට පස්සේ මූලාශ්‍ර ගත්තාට පස්සේ මූලාශ්‍ර වල සඳහන් වෙනවනේ. සාහිත්‍ය මූලාශ්‍ර තමයි පොත්. ඔව්. ඊළඟට තියෙනවා ජනප්‍රවාද. ඔව්. දැන් ජනප්‍රවාද වල තියෙනවා එක්තරා තෛලයක් ගැන සඳහන් වෙනවා. ඒ තෛලය නිර්මාණය කරලා ඒක ගල්වන ලද ස්ත්‍රියක් කොතරම් වයසට ගියත් මහලුවත් එයා යෞවනියක්සේ තමන්ගේ රතිකෙලියට එහෙම නැත්නම් සම්භෝගයට සූදානමින් ඉන්නවා. ඒ තරම් ගෞරවනීය ඖෂධ අපේ වට්ටෝරු වල තියෙනවා. දැන් නූතනයේ තියෙන ඖෂධ ගල්වලා අර මේ ඇඟ සුදු කරගෙන ඇඟ මහත් වෙලා ඒ තියෙන ස්වභාවයට වඩා හාත්පසින්ම වෙනස් නේ මේ පාරම්පරික ඖෂධ වට්ටෝරු.
ඒක නිසා තමයි මේ කංසා මෙතනදී වැදගත් වෙන්නේ. මේ සියල්ල සැකසීමට ප්‍රධාන ඖෂධය වන්නේ කංසා. හරි දැන් මේ අපේ රටට මේ කාංසාඩංගු වාජීකරණ හිතන්න දැන් බහුලව ගන්න තියෙනවා. හරි ඊට පස්සේ මේවා භාවිතා කරලා මිනිස්සු මේ නොමනා වැඩ කරයිද? ඒ කියන්නේ සිංහල ඖෂධද? නෑ හිතන්නකෝ දැන් වාජීකරණ ඖෂධ භාවිතා කරන්න තියෙනවා අපිට නිතරම දැන්. හරි මේවා භාවිතා කිරීම තුළින් මිනිස්සුන්ගේ මනස මොන හරි වෙන්න පුළුවන්ද? ඒ කියන්නේ මිනිස්සු ස්ත්‍රී දෝෂකයෝ වෙන්න පුළුවන්ද? එහෙම වෙනවද? නෑ ડોක්ටර් අහන්නේ පාරම්පරික ඖෂධ සම්බන්ධවද එහෙම නැත්නම් බටහිරින් ගෙන්නන දේවල්ද? නෑ අපේ දැන් හිතන්නකෝ පාරම්පරිකව දැන් අපි වාජීකරණ බෙහෙත් හදනෝනේ කංසාඩංගු. හරි මේවා පාවිච්චි කිරීමෙන් මිනිස්සුන්ට නිකන් ලිංගික වියරුවක් වගේ දෙයක් එහෙම ඇති වෙනවද? එහෙම ඇති වෙන්න කිසිම හේතුවක් නැහැ. මොකද මේක වෛද්‍ය උපදේශයක් මත නිර්දේශ කරන දෙයක්. වෛද්‍ය උපදේශයක් මත තමයි වාජීකරණ බෙහෙතක් ගන්න ඕනේ. ඒ කියන්නේ වාජීකරණ බෙහෙතක් ගත්තට පස්සේ ඒකට ආහාර රටාවක් තියෙනවා. දැන් සමහර අවස්ථාවල ආහාර රටාවක් වෙන. එලකිරි බොන්න ඕනේ. කෙහෙල් ගෙඩි කන්න ඕනේ. බලය වඩන මේ ආහාර ගන්න ඕනේ ශරීරයට. ඒ වගේ ක්‍රමවේදිකුත් ඒක ඇතුලේ තියෙනවනේ. වාජීකරණයක් දීමේ අරමුණු ගොඩක් තියෙනවනේ. වාජීකරණයක් දෙන්නේ වාජීකරණය අවශ්‍ය කෙනෙකුට. ඒකට වාජීකරණ බෙහෙත් දෙන වයසක් තියෙනවද? එක එක්කෙනාට අනුව ඒක වෙනස් වෙනවා නේද ડોක්ටර්? එහෙමද. සාමාන්‍යයෙන් කොහොමද ඒක සඳහන් කරලා තියෙන්නේ? සාමාන්‍ය ලංකාවේ ඉස්සර ඉතිහාසයේ වාජීකරණ ආරම්භ කරන්නේ අවුරුදු 13න් 14න් වගේ වෙන්නේ නැති නේද? දැන් ඒ වයසේදී තරුණ වීරයටපත් වෙනවානේ. ලිංගිකව පරිණත වෙනවානේ. නෑ මේමයි. වාජීකරණයේ දිය යුත්තේ වාජීකරණයෙන් ප්‍රතිකර්ම කළ යුතු අයට. වයසක් සඳහන් කරනවට වඩා හොඳම දේ තමයි ඒක අවශ්‍යද එයාට ඒ පැනනගිලා තියෙන ශාරීරික තත්ත්වෙත් එක්ක. හැබැයි රසායන වාජීකරණයේදී රසායනවල අපිට සමහර විට පොඩි ළමයින්ටත් ඒක දෙන්න වෙනවා. දැන් අපි හිතමුකෝ දැන් පාණ්ඩුව කියන දේ ડોක්ටර් අහලා ඇති නේද? අහලා තියෙනවා. පාණ්ඩුව කියන්නේ ශරීරය දුර්වල කරන මේ අසනීපයක්. ඒක පණුවකිනුත් එනවා වෙනත් තත්ත්වයන්ගෙනුත් එනවා. එතකොට පාණ්ඩුවේදීත් ඔය වාජීකරණ බෙහෙත් එහෙම නැත්නම් රසායන බෙහෙත් දෙන්න පුළුවන් කංසා මිශ්‍ර බෙහෙත්. කංසා මිශ්‍ර බෙහෙත් දෙන්න පුළුවන්. එතනදී ඉතින් පොඩි ළමයිට ඒක මාත්‍රා වෙනස් කරලා දෙනවනේ. දැන් ඔය වාජීකරණ විෂය ධාරාව තුල කතා කරනකොට විශේෂයෙන්ම දැන් ඔය මහමුන් රාජ කල්කේ තුල කතා කරනවා මැකී තැනින් තැන ඉසනෙත් ඇවුලුන් සන්දිත් කැක්කුම් කරයි ගති මැකී යෝනිවන කැක්කුම් රුදාව පුරුෂ බලත් වැඩි කරයි නිති සකියනි දැනගන් දත්මුල් තරවෙයි සෙන් උන ගිනියන් තිර කරති සකියනි කය බල දිරා කාඩුවේ ලය කැසි රෝගය ගුණ කරති. දැන් ඔය ඔක්කොම ශරීරයේ අභ්‍යන්තරයේ හට ගන්න ලෙඩ රෝගත් එක්කනේ ඔක එන්නේ. එතකොට වාජීකරණයට දෙන බෙහෙත් තරහ තවත් අසනීප සංසිඳනවා. අණ්ඩ වායු සහ ගුල්ම රුදාවත් මූල වායු හිරි වායු නසයි. ඛණ්ඩ පිරිය නැති අග්ගිනි වාතයේ ලය පිළිකා ලය රෝග නසයි. උන්ට පැමිණි ගත කැසිලය පිළිකත් ලය රෝග නසයි. ඡණ්ඩ රුදුරු ගත ධාතු වැඩිමත් රත්පිත් පුරමෙත් ගුණ කරවයි. ඔය තියෙන්නේ. එතකොට මේක මේ ලොකු ජාලයක් නේ ශරීරයක් කියලා කියන්නේ ලොකු ජාලයක්. ඒ ජාලය තුල තියෙන හටගන්න සියලුම අසනීප වලට වාජීකරණ ප්‍රතිකර්ම වලින් සනීප සන්තෝෂ කරන්න පුළුවන් මේ පුද්ගලයා. එතනදී මේ හරිම වැදගත් මේ කංසා කියන දේ. කංසා කියන දේ වැදගත්කම කියනවා නම් වාජීකරණ විෂයපතේ කතා කරන්න අපහසුයි කංසා කියන ඖෂධය නැතුව. ඒ කියන්නේ කංසා වලින් ගන්න රසායනික ගුණය හරහා තමයි වාජීකරණ බෙහෙත් වල ගුණය ඉස්මතු කරන්න පුළුවන්. එතකොට රසායන වාජීකරණ වල ගුණය ඉස්මතු කිරීමට නම් කංසා තිබිය යුතුයි. කංසා නැතිකොට කොහොමද ඒක කරන්නේ? ඊළඟට කංසා තියෙනවා නම් අද වාජීකරණ බෙහෙත් පාරම්පරික විදියට නිර්මාණය වෙලා මිනිස්සු අතට යනවා නම් මේ දරුවෝ නැති ප්‍රශ්න, වඳ භාවයන්, මන්ද සරු භාවයන්, අප්‍රාණික තත්ත්ව, පෞල් වියවුල්, මානසික සංකූලතාවයන්, මානසික අසමතුලිතතාවයන් ඇති වෙලා පෞල් වල ભેද භින්නතා නිර්මාණය වෙනවා. ඔක්කොම නැති කරන්න තියෙන හොඳම දිව්‍ය ඖෂධය තමයි කංසා. කංසා
තනියම ගන්නත් පුළුවන් අවශ්‍ය නම්. කංසා වක්‍ර මේ යෝගයක් විදියට යොදලා තමන්ට ගන්නත් පුළුවන්. ඒ තරම් මේ කංසාවල තියෙන වැදගත්කම. දැන් මේ කංසා කල්කය ගත්තට පස්සේ ඔව් ග්‍රහණිය දුරු කරන්න පුළුවන්. ආහ් මහල්ලෙක් වුණත් තරුණයෙක් වාගේ මේ ක්‍රියාසූර කරන්න පුළුවන්. කංසා කල්කය. ස්ත්‍රීන්ට මේ ප්‍රහර්ෂයට හේතුවක් ඒක. ප්‍රහර්ෂය කියන්නේ සතුටට හේතුවක්. ඒ වගේම තමයි මේ ධාරකෝත්පත්තියට අදාළ වෙන සක්‍රීය ධාතු කොටස් උත්ථාපනය කරලා වර්ධනය කිරීමේ හැකියාවක් තියෙනවා මේ කංසාවලින්. මේ කංසා කල්කේ. කංසා කල්කේ කියන්නේ සුළුපටු දෙයක් නෙමෙයි. කංසා කල්ක කීපයක් වට්ටෝරු වල තියෙනවා. කංසා කල්කේ කියලා තියෙනවා. එතකොට මේ කාමේශ්වරී රසායනය කියලා කියනවා. ඒ විවිධ නම් වලින් ඒක තියෙනවා. තව ඉතින් මොනවද ඒ වගේ තියෙන රස කතා ඔය කංස සම්බන්ධව මම ගොඩක් අය ආසයි මේ වාජිකරණ සම්බන්ධ සහ ලිංගික තෘප්තිමත් භාවය සම්බන්ධව කාන්තාවන් සම්බන්ධව ඔය සම්බන්ධ දේවල් ගැන දැනගන්න ඉස්සර මොනවද කියලා. අපි මෙහෙම කියමුකෝ දැන් එක බෙහෙතක් තියෙනවා. ඒ බෙහෙත කියන්නේ මේ 60 පෑ ගුලිය කියලා. මොකද්ද? ඒ බෙහෙත 60 පෑ ගුලිය. 60 පැය ගුලිය. ඔව් 60 පැය ගුලිය. දැන් 60 පැය කියන්නේ. ඔව් ડોක්ටර් ඒක මෙහෙමයි. දැන් පැය 24 දෙකමාරෙන් වැඩි කරපුවාම සිංහල පැය වලට එනවනේ. ඔව්. දැන් ඉංග්‍රීසි පැය එකක් කියලා කියන්නේ සිංහල පැය දෙකමාරක්. එහෙමද? ඔව් ඉංග්‍රීසි පැය එකක් කියලා කියන්නේ සිංහල පැය නම් දෙකමාරක්. එතකොට දෙකමාරේ ඒ වලින් තමයි ඔය 60 පැය හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ අපිට දවසක භාගයක් කියලා කියන්නේ සිංහල පැය නම් 30ක්. සූර්ය උදාවේ ඉඳලා සූර්ය අස්තයට. ඒ සූර්ය අස්තයේ සිට නැවත සූර්ය උදාවත එක් කාලය තමයි ජ්‍යොතිෂයට අනුකූලව සිංහල ක්‍රමයට අපි 60 පැයක් කියලා කියන්නේ. හරි. එතකොට මේ 60. ඔව් 60 පැයක්. එතකොට 60 පැයක් ලිංගික උත්තේජනයේ යුක්තව ප්‍රාණවත්ව තියාගෙන කටයුතු කිරීමේ හැකියාවක් තියෙන ගුලියක් තමයි ඔය 60 පැය ගුලිය කියන්නේ. එහෙමද? ඔව් එතකොට ඒ ගුලියෙන් කරන්න පුළුවන් ඒකේ දැන් සම්පූර්ණ ගුලියම නම් 60 පැයයි. භාගයක් නම් 30 පැයයි. 30 පැයයි. කාලක් නම් 15 පැයයි. ඒ කියන්නේ 24 පැය 24ම පැය 12ම පැය 6ම. දැන් ඒක දැන් මේකේ දැන් උත්තේජනය වැඩි දැන් මේක දැන් ප්‍රමාණවත් දැන් සෑහීමකටපත් වෙන්න ඕනේ කියන අවස්ථාවේදී ඒකට ප්‍රතිමාත්තුවක් තියෙනවා. ඒක අනුභව කිරීමෙන් ඒක පානය කිරීමෙන් අරගේ සුක්‍රේ දැන් ඉන්න පුළුවන් වෙනවා. ඔව් සුක්‍රමෝචනයක් සිද්ධ වෙනවා. එතනදී මේ ඒක අනික එතනදී තියෙන වැදගත්කම තමයි ඒක කිසිම වෙලාවක මේ පුරුෂ පාර්ශවයට පමණක් ගන්න කියලා නෑ. ඒක දෙන්න දෙමාල්ලොම ගන්න ඕනේ. ස්ත්‍රී පුරුෂ දෙපොල්ලම ගන්න ඕනේ. එතකොට දැන් මේ ඉස්සර කාලේදී ස්ත්‍රී පක්ෂයත් මේ ලිංගික කටයුතු වලට කෙලින්ම කියන්නේ මේ සම්බන්ධ වෙනවා. මම කියන්නේ ඊට වැඩිය දැන් වර්තමාන දිනේදී දැන් මේ පිරිමියව ලිංගිකව පෝෂණය කිරීමක් වගේ දෙයක් තියෙන්නේ. නේද? කියන්නේ පිරිමියාගේ ලිංගික ශක්තිය වැඩි කර ගැනීම ගැන නිතරම කතා කරන්නේ. ඔව්. එතකොට ඉස්සරත් එහෙමද? එහෙම නැත්නම් ඉස්සර කාන්තාවගේ ලිංගික ශක්තිය වැඩි කර ගැනීම සඳහා නොඑක් දේවල් තියෙන්නේ නැති නේද? දැන් මෙහෙමයි. ඒකට එකඟ වෙන්න බෑ. දැන් මේ පිරිමියම පමණයි කියලා කියන්නේ මේ අපේ සංස්කෘතියත් එක්ක ආපු කතාවක්. මොකද පිරිමියා පමණක් නෙවෙයි ලිංගික කර්තව්‍යයේ දෙන්නේ. ඒකට දායක වෙන ස්ත්‍රියක් ඉන්නවා. එතකොට ඒ දායක වෙන ස්ත්‍රියට ඒ දැන් සමහර අය වයස ඉක්මවා ගියාට පස්සේ ලිංගික කටයුතු පිළිබඳව ඇති රුචිය නැති නිසා හෝමෝන ප්‍රති පාවිච්චි කරනවා. හෝමෝන ප්‍රති වගේ දේවල් පාවිච්චි කරනවා ඒගොල්ලෝ. හෝමෝන් ගන්නවා. එතකොට ඒ වෙනුවට අපේ පාරම්පරික වෙදකම තුල තියෙන්නේ වාජීකරණය. එක්කෝ ඒක වෛද්‍යවරයාට දැන් බටහිර නම් කෙලින්ම ස්ත්‍රිය විසින්ම කියලා බෙහෙත් ගන්න අවස්ථාවක් ඇති. නමුත් පෙරදිග ලංකාවේ තියෙන සංස්කෘතියේදී පිරිමිය පීතෘමූලිකයි මේ සමාජ ක්‍රමය. ඔව් ඔව්. මේ සමාජ ක්‍රමය තුල ස්ත්‍රිය ඒ වගේ දේවල් ලැජ්ජසහගතව දැක්කට ඒක කරන්න දෙයක් නැහැ. නැත්තම් ස්ත්‍රීන්ටත් ඒ තත්ත්වය උදා වුණාම බෙහෙත් ගන්නවා. හොඳයි ඉතින් අද ගොඩක් රස දේවල් ටිකක් කතා කරා. මේ මම දැන් අපි තවත් මේ වගේ දේවල් ගැන හාර අවශ්‍යල බලමු.
ඔව්. අපි ලබන සතියේ මොනවද ඊළඟ දවසේ මොනවද කතා කරන්න පුළුවන්? අපි සන්නිරෝග සන්නිරෝග ගැන කතා කරමු. මොකද වර්තමානයේ මේ පවතින වසංගත තත්ත්වෙත් එක්ක වසංගතෙත් එක්තරා සන්නියක්. ඒ සන්නිය පිළිබඳව අපි දීර්ඝව කතා කරලා ඒකට කංසා යොදාගන්නේ කොහොමද කියලා. ඒක හොඳයි. මොකද ඒක යුගයට අවශ්‍ය මාතෘකාවක් ડોක්ටර්. ඔව් හරි එහෙම කරමු. ඒ කියන්නේ දැන් මේ වකවානුවේ ලංකාවේ කංසා තියෙනවා නම් කංසා බාහිරට ගන්න පුළුවන් නම් ඔය කොරෝනා කියන දේ මහා ලොකු අසනීපයක් විදියට ශ්‍රී ලාංකික අපිට දකින්න අවශ්‍ය නැහැ. අවශ්‍ය නැහැ. ඔව් ඒක ඇත්ත. මොකද දැන් අපි දන්නවා මේ කාලෙදි කංසා පාවිච්චි කරපු අය නිතරම කියන දෙයක් තමයි මම කංසා පාවිච්චි කරා මට කොරෝනා හැදුන්නේ අනිත් ඔක්කොටම හැදුනා කියන. හරි. ඒ කියන්නේ මේ ගෙවල් වල ඇතුලේ ඉන්න අය හරි. කියන්නේ ගෙදර ඉන්න අනිත් හැමෝටම හැදෙනවා. එයා කියනවා මට විතරයි හැදුන්නේ නැත්තේ මං විතරයි කංසා බුවේ කියලා. හරි. ඒ වගේ ශක්තිය වැඩි වෙනවනේ. ඔව්. ඉතින් ඒ වගේ කාර්යාලවල සමහර නාවිකයෝ මට කියලා තියෙනවා එයාලා ගමන් කරන නැව්වල හරි මෙන්න මෙහෙම කාබෝන කට්ටිය ගංජා බොන කට්ටියක් එක එයාලට හැදුන්නේ නැහැ අනිත් ඔක්කොටම හැදුනා හරි කියලා මේ වගේ ඉතින් නිතරම කතා තියෙනවා. ඉතින් තව දෙයක් තමයි මේ පහුගිය දවස්වල ඉතින් මම රණමල් වල ඉන්න පැත්තේ ඉන්න හොඳටම දන්නවා හරි මේ හැම පුද්ගලයෙක්ම හරි රාජ්‍යාංශයේ පුද්ගලිකාංශයේ හරි හැමෝම මේ කංසා සමග කංසා තම්බල බිව්වා මුල් තම්බල බිව්වා හරි ඒ වගේම වුන් ලොකු සහනයක් ලබාගෙන තියෙනවා. ඉතින් මේ කොවිඩ් සහ කංසා පිළිබඳව ලොකු පරීක්ෂණත් මේ වෙනකොට කරලා තියෙනවා. හරි ඔවුන් කියනවා ඇත්තටම මේ කංසා වලට ඉමුනිටි එක නැත්නම් ප්‍රතිශක්තිකරණය හොඳින් තියාගන්න පුළුවන් කියලා. කියන්නේ වර්ධනය කරන්න නෙමෙයි. හැබැයි ප්‍රතිශක්තිකරණ පද්ධතිය හැටියට ඒ විදිහටම තියෙනවා. හරි. ඒ தත්ත්වයට කංසා කරන්න කියන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ හැකියාව බිඳ වැටෙන්න දෙන්නේ නැහැ කංසා. ඔව් ඒක මෙහෙමයි. දැන් කංසා වලින් ඒක කරන්නේ තමයි අපේ ශරීරයේ අස්ථි පංජරය තුල පවතිනා වූ ඇට මිදුළු වල ක්‍රියාකාරීත්වය තුලින් තමයි ප්‍රතිදේහ නිර්මාණය. ප්‍රතිදේහ එවනම් ප්‍රතිශක්තිය සෑදීමට ප්‍රථම අපි කළ යුත්තේ ප්‍රතිදේහ නිර්මාණය කර ගැනීම. ප්‍රතිදේහ නිර්මාණය කර ගැනීමට නම් ඇට මිදුළු තුල ඇති ඇට මිදුළු සක්‍රිය කරන්න ඕන. අස්ථි තුල ඇත්තා වූ ඇට මිදුළු සක්‍රිය කරන්න. එහෙමනම් වසා පද්ධතියක් සුදු රුධිරාණු නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වුණාම කොරෝනා වලට කරන්න පුළුවන් දෙයක් නැහැ. ඒක කරන්න තියෙන ඖෂධය කංසා. ඔව් ඒකයි. ඇත්තටම මම මේ ඊයේ පෙරේදා මම හොඳට කංසා ගැන පරීක්ෂණ පත්‍රිකාවක් කියවුවා. එතකොට එයාලා කියනවා ඒ කංසා වල තියෙනවා CBD කියලා විශේෂ රසායනයක්. කෙමිකල් කම්පවුන්ඩ් එකක්. හරි. ඒ කෙමිකල් කම්පවුන්ඩ් එකට පුළුවන් ඇට මිදුළු තුල තියෙන ස්නායු පද්ධතියේ සෛල වලට ගිහිලා සම්බන්ධ වෙලා ඇට මිදුළු වල ක්‍රියාකාරීත්වය සක්‍රිය කරනවා. කාර්යක්ෂම කරනවා. ඉතින් මම කියවුවා ඒ වගේම තමයි ඒ කංසා වල රසායනයට පුළුවන් වසා ගැටිතිය වලට ටොන්සිල් වලට ඊට පස්සේ අපේ මේ ප්‍රතිශක්තියට සම්බන්ධ සියලු ඉන්ද්‍රිය වලට ඒ රසායනය ගමන් කරනවා. ගමන් කරලා එතන ඉන්න අයත් එක්කලා සම්බන්ධ වෙලා ඒ ප්ලීහාවේ එහෙම නැත්නම් ටොන්සිල් වල වසා ගැටිතිය වල මේ වගේ ක්‍රියාකාරීත්වය වැඩි කරනවා කියන්නේ. හරි. මෙන්න මේ නිසා තමයි අපි මේ කාන්සා ශාකයෙන් අපිට මේ වගේ අපූර්ව ප්‍රයෝජන ගන්න පුළුවන් වෙන්නේ. කියන්නේ කාන්සා ශාකය ඇත්තටම කාන්සා ශාකයේ රසායන අපේ ඇඟ ඇතුලේ තියෙන ඔය CBD කියන රසායනයට පුළුවන් රුධිර සෛල වලට සම්බන්ධ වෙන්න. හරි. ලියුකෝසයිට් කියලා කවදාදියක් තියෙනවා. හරි. ඊට පස්සේ මෙන්න මේ වගේ රුධිරයේ තියෙන සෛල වලටත් සම්බන්ධ වෙලා සෛලවල ක්‍රියාකාරීත්වයත් හොඳම තත්ත්වයේ තියාගන්න කංසා වලට හැකියාවක් තියෙනවා. හරි. ඉතින් මේ නිසා තමයි මේ වෙනකොට ලෝකේ පුරාම දැන් මේ කංසා නැවත නීතිගත කරගෙන ඉක්මනට යාලා යනවා මිනිස්සුන්ට මේ වහපෝන එක නවත්තන්න. වහපෝන එක වගේම තමයි වහ විදින එක. ඔව්. එතකොට දැන් එයාලා උත්සාහ කරනවා හැකි ඉක්මනින් කංසා වලින් ඖෂධ හදාගෙන ඒ මතම ජීවත් වෙන්න. මොකද එයාලා ගන්නවා මේ වෙනකොට එයාලා බොන පෙති වර්ග එහෙම නැත්නම් මේ දින බටහිර බෙහෙත් වර්ග සෞඛ්‍යයට 100%ක්ම
සුවදායක නැති බව. හරි එයාලා බලනවා හැකි ඉක්මනින් මේ බටහිර පෙති වලින් අයින් වෙලා මේ කාන්සර් සම්බන්ධ ඖෂධ සමග සම්බන්ධ වෙන නැවත. හරි ඔව් ඒ කතාව ඇත්ත ડોක්ටර්. දැන් ඒක නිසා තමයි කංසා මිශ්‍ර කරලා කොරෝනා වලට හදන කුණ්ඩවාලි තෛලය කියන තෙල, මහා කුණ්ඩවාලි තෛලය කියන තෙල කොරෝනා හැදිච්ච අයත් සනීප වෙනවා. කොරෝනා හැදෙන්න කලින් දුන්න ගමන් එයාට නැහැදිත් තියෙනවා. ඒ වගේම තමයි එන්නත ශරීරගත වෙලා අසාත්මිකතාවයක් එන කෙනෙකුට උනත් මේ තෙල දුන්න ගමන් එයා නිරෝගී වෙනවා. මොකද ඒකට අවශ්‍ය තොරතුරු දත්ත දුන්න පුද්ගලයෝ ඒ ඔක්කොම ඒකට සාක්ෂි තියෙනවා. ඒක කරන්න පුළුවන් හැකියාව තියෙන්නේ කංසා නිසා. එතකොට එහෙව් වටිනා ඖෂධයක් ලංකාවේ නැහැ කියලා කියන්නේ කොරෝනා විතරක් නෙවෙයි වෙන වසංගතයක් ආවත් අපිට ප්‍රතිකර්මයක් දේශීය මට්ටමින් නැහැ. හරි ඉතින් එහෙනම් බොහොම ස්තුතියි වෙද මහත්මයා අපි නැවත හමු වෙමු. අපි ඉතින් සියලු අසන්නන්ට කියනවා අපිත් එක්ක නැවත සම්බන්ධ වෙන්න. අපි මේ වැඩසටහන දිගටම කරනවා. කාන්සර් සමග බැඳිච්ච වේදකම තුල තියෙන විවිධ පැතිකඩ අපි ජීවිතේට අහපු නැති දේවල් තමයි වෙද මහත්මයා අපිට කියලා දෙන්නේ. හරි. ඉතින් අපි ඇත්තටම සන්තෝෂ වෙනවා මේවා තමයි ඇත්තටම මේ අපේ උරුමය කියලා අපි කතා කරන්නේ. හරි. එක පැත්තකින් අපි දන්නවා අර චෛත්‍ය තියෙනවා සඳකඩ පහන් තියෙනවා ඒවත් අපේ උරුම. හරි. ඒවා අපිට අතපත ගන්න පුළුවන් උරුම. හරි මේ තමයි අතපත ගන්න බැරි. හැබැයි මනස දියුණු කරවන මේ දැනුම. හරි ඉතින් මේ දැනුම හොයාගෙන යන්න ඕනේ. ඉතින් සියලු දෙනාම අපිත් එක්ක සම්බන්ධ වෙන්න ඉදිරියේදී අපි නැවත මේ වගේ වැඩසටහනක් කරමු කොරෝනා සහ කාන්සර් ගැන. හොඳයි එහෙනම් වෙද මහත්තයා සුබ රාත්‍රියක් අපි නැවත හම්බ වෙමු. ආයුබෝවන්.